ආයෝජකයන් වශයෙන් අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ මුදල් සහනාධාර මැටීරියල් සහනාධාර වලට වඩා හොඳයි යන්නයි. අපි අද වන විට ශ්‍රී ලංකා රජය විසින් මුදල් සහනාධාර රට තුළ හඳුන්වා දීලා තිබෙනවා මැටීරියල් සහනාධාර වෙනුවට. මොකද ගොඩක් ප්‍රශ්න මේ වෙන විට රට තුළ උද්ගත වෙලා තියෙනවා. එම උද්ගත වෙලා තියෙන තත්ත්ව අනුව ඔවුන්ට එම ක්‍රියාමාර්ගය නොගෙන ඉන්නටම බැරි තරම් මට්ටමකට පත් වෙලා තියෙනවා. මොකද පොහොර සහනාධාරය මැටීරියල් ලබා දුන්නාම ඔවුන් විවිධ ආකාරයේ වංචා දූෂණ අක්‍රමිකතා සිදු වෙනවා වගේම බාල පොහොර ගෙනල්ලා රටේ තුල තියෙන මිනිසුන්ගේ රට තුල සිටින ගොවිතැන් කරන මිනිසුන්ගේ වකුගඩු දෙකට තට්ටු වෙන මට්ටමකටපත් වෙලා තියෙනවා. ඊට හේතු වෙන්නේ මේම පොහොර සහනාධාරවල තියෙන ගුණාත්මක භාවය අඩු නිසා එම නිසා මුදල්මය සහනාධාර සපයන්න කටයුතු කරලා තියෙනවා. තව වශයෙන් රජය විසින් එම මුදල්මය සහනාධාර කිසිම අයකිරීමකින් තොරව වෙනදා අපි පොහොර ගන්නවා නම් රුපියල් 350ක් වැනි මුදලක් ගෙවලා එම පොහොර සහනාධාරයක ලබා ගන්න ඕනේ. ප්‍රවාහන කුලි අනික පහුවදාට පොහොර එනකොට වෙළඳ පොලේ අනිත් කඩවල් වල 350 පොර 1450ට විකුණනවා. ඒව යොදාගන්නේ කෘෂිකර්මාන්තයේම කටයුතු සඳහා පමණක් නෙමෙයි. එම කෘෂිකර්මාන්තයේ කුඹුරු සඳහා ලබා දෙන ගොවිතැන් සඳහා පමණක් නොවේ අනිකුත් දේවල් සඳහා යොදා ගන්නවා. එයින් අස්වැන්න පල්ලෙහාට වැටෙනවා. එම අස්වැන්න පල්ලෙහාට වැටීම තුළ රටේ ආර්ථිකයේ විශාල වශයෙන් හානි වෙනවා. අනිත් කාරණය නම් වකුගඩු රෝගය ඉහ උත්සාහගෙන යන කාලයක පොහොර සහනාධාරය හඳුන්වා දීමට කලින් 100ට 5ක් වෙච්ච අනුරාධපුර පොළොන්නරුව වැනි රජරට ප්‍රදේශවල ගොවියාගේ වකුගඩු රෝගී තත්ත්වය 125 දක්වා ඉහළට යන්නේ මෙවැනි දුබල පොහොර වර්ග හඳුන්වා දීම. අනිත් එක වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් නිල ඇඳුම් ලබා දීම. නිල ඇඳුම් වක්‍රාකාරයෙන් පාසල් ශිෂ්‍යයා වෙත ඇදී යන්නේ. එම පාසල් ශිෂ්‍යයා වෙත යන වැතර විශාල පිරිවැයක් රජයට දරන්න වෙනවා. අද වන විට ශ්‍රී ලංකාවේ අයවැය විශාල හිග පරතරයක් තිබෙනවා. මොවුන් අතරමැදියන්ටත් තව කොටසක් ලබා දෙන්න ගියොත් ඔවුන් කොහොමද එම හිගය පියවගන්නේ? අනිත් එක රටේ වෙසෙන මිනිසුන්ගේ වකුගඩු රෝගීන් ඉහළ යන්න ඔවුන්ට කරන්න වෙන ආයෝජනය තවත් ඉහළ යනවා. එපමණක් නෙමෙයි තවත් කරුණු වශයෙන් ඔවුන් රැක බලා ගන්නට තවත් මිනිසුන් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ රටේ ශ්‍රම බලකාය දැඩි ලෙස හානියටපත් වෙනවා. එම රටේ ශ්‍රම බලකාය හානියටපත් වෙන්න රටේ සම්පත් නාස්තිය ලක් වෙනවා. ඌන උපයෝජනයකට ලක් වෙනවා. එම ඌන උපයෝජනයත් එක්ක ඒ සමග රටේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය පල්ලෙහාට වැටෙනවා. මිනිස්සේ අවුරුදු 40 වකුගඩු රෝගියෙක් වෙනවා කියන්නේ රටට ඉදිරියට ලැබෙන්න තිබෙන ඔවුන්ගේ දායකත්වය රටේ දියුණුව සඳහා ලැබෙන්න තියෙන දායකත්වය නැති වෙනවා. ඒ වගේම රජයට ඔවුන්ගේ වෙනුවෙන් ආයෝජනය කරන්න වෙන ඖෂධ සඳහා යන වියදම් ඉහළ ගිහිල්ලා ඔවුන් එයින් තවත් පල්ලෙහාට වැටෙනවා. රජයේ ආදාය වියදම පරතරයේ විශාල වශයෙන් ඉහළ යනවා. මේ වන විට කෘෂිකර්මාන්තයේ දායකත්වය 10% වැනි අවම මට්ටමක පවතින්නේ ද්‍රව්‍යමය පොහොර සහනාධාරයන් ලබා දීලා. ඒ කියන්නේ තව රජය විසින් කෘෂිකර්මාන්තයට පොහොර සහනාධාරය ලබා දීලා ඒක ඉෆෙක්ට් වෙලා නැහැ රටේ අනිත් භෝගවල දායකත්වය ඉහළ යන්න. එම නිසා අනිත් එක රටේ අද වෙන විට බොහෝ විට මතයක් යනවා පාසල් නිල ඇඳුම සම්බන්ධයෙන්. එම පාසල් නිල ඇඳුම ලබා දීම වෙනුවට මුදල්මය වවුචරයක් ලබා දීමෙන් ඔවුන්ට විශාල වශයෙන් මුදලක් ඉතුරු කරගෙන රටේ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමේ හැකියාව ඔවුන්ට අද වෙන විට ලැබිලා තියෙනවා. තව අපිට විශාල වශයෙන් හඳුනා ගන්න පුළුවන් ඒ තුලින් රටක් වශයෙන් අපිට ඉදිරියට යාම සඳහා හොඳ අඩිතාලමක් තියන්න ඕනේ. අපි විශාල වශයෙන් දියුණු අපිට ආදායම ඉක්මවා නොයන
ආදායම ඉක්වා යන වියදමක් තියෙන රටක් මේ දියුණු වෙමින් පවතින රටක් විදේශ ණය විශාල වශයෙන් ගන්න වෙලා තියෙනවා. එම කරුණු නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා විවිධ තීරණ ක්‍රියාමාර්ග ගන්න. ඒ තුල අපි Evening all of you, we are proposing material subsidies are better than the cash transfers. When government pays the cash to their people, the people get more freedom. When government pays cash transfer to its people, they get economic freedom to use that money for any need. So the government can't ensure the cash is spent to particular product or not. The second one is the government gives the cash transfer to its people, the cash in hand of people will increase. Then the disposal income of the people will increase and the aggregate demand for the goods and services also increase. Then it will lead to the general price level increase. First, our argument is according to 2016 budget, cash transfers for the fertilizer per acre 25,000 only, but it is not sufficient to 1 acre. But farmers must spend additional 7,000 for the acre. It shows the inefficiency of cash transfer. Second one is free clothes and textbooks are the free education icon. It's over dedicates and thousands of students have benefited from the over dedicate. The entire price of the voucher not spent on purchasing on the clothes because placing an unnecessary burden on school and staff, inconvenience parents and students, and cash transfers will lead to corruption of government officers, and the parents are not like the cash transfers for the අපිට ලැබෙන දේ මාතෘකාව තමයි රජය විසින් අලුතෙන් හඳුන්වා දීලා තිබෙන ද්‍රව්‍යමය සාධාරණ වලට වැඩිය මුදල්මය සාධාරණ ලබා දෙන එක යෝජිතයි කියන මාතෘකාව. ඉතින් ආරණ්‍ය සහෝදරය සහෝදරයෝ පොඩ්ඩක් හිතලා බලන්න අපිට මේ විදිහට වියදම් කරන්න රජයට කොහෙන්ද මේ තරම් මුදලක් හොයාගන්න. ඉතින් ආරණ්‍ය සහෝදරය සහෝදරයෝ මුදල් ලබා දෙන එක හොඳයි කියන හේතුවක් වෙන්නේ ද්‍රව්‍ය අපි පිටරටින් ආනයනය කරනවා නම් අපිට විශාල මුදලක් පිටරට ඇදී යනවා. ඉතින් ඒ අපේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා. ඉතින් මම කියන්න හදන්නේ මුදල් ලබා දෙන එකේ අපි මුදල් ලබා දෙන්නේ අපේ රටේ ජනතාවට. ඒ නිසා අපේ රටෙන් පිටරටවල වලට ඇදී යන සම්පත් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ආදරණීය සහෝදරයා සහෝදරිය කියන්නේ කැමති අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වකුගඩු රෝගය. ඉතින් වකුගඩු රෝගයේ ඉඳන් ඒ ඇදෙන ප්‍රධාන හේතුව තමයි මේ කර්මාන්තයේදී භාවිතා වෙන කොහොර. ඉතින් ආදරණීය සහෝදරයා සහෝදරිය රජයේ එක අරමුණක් තියෙනවා මේ කොහොර පිටරටවලින් ගෙන්නන මේ රසායනික කොහොර මේ වකුගඩු වලට හේතු වෙන නිසා රජයේ එක අරමුණක් කළා තියෙනවා කර්මාන්තයේ කාබනික කොහොර ගොවීන්ට හඳුන්වා දෙන්න. ඉතින් එහෙම බලපුවම අපි රජයේ විසින් මේව මුදල් සාධාරණ ලබා දෙන එකේ ගොවීන් රසායනික කොහොර වලට භාවිතයට යොමු වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඔවුන් කාබනික කොහොර සඳහා ඔවුන්ගේ කැලමීම වැඩි වෙනවා. එතකොට ඊළඟ එක තමයි ආදරණීය සහෝදරයෝ පාසල් වල නියැලුම් දැනුමට මුදල් ලබා දෙන එක. මුදල් ලබා දෙන එක හොඳයි කියන ආදරණීය සහෝදරයෝ රජයේ සිදුවන අක්‍රමිකතාවයේදී මේ මුදල් ලබා මේ ද්‍රව්‍ය ලබා දෙන එකේදී ගොඩාක් අක්‍රමිකතා සිද්ධ වෙනවා. එතකොට ගත්තම මුදල් ලබා දෙන එක හොඳයි කියන්නේ ඒ සම්පූර්ණ වශයෙන්ම ගබඩා පිරිවැය ප්‍රවාහන පිරිවැය වැනි ගොඩක් පිරිවැය රජයට අඩු කරගන්න පුළුවන්. ඒකට රාජ්‍ය වියදම තව තවත් අඩු කරගන්න පුළුවන්. පොහොර සානාධාරය ගැන තවත් කතා කරොත් එහෙම පොහොර සානාධාරය මුදල් ලබා දෙන එක හොඳයි කියන්නේ ද්‍රව්‍ය ලබා දෙන එක තුළ රජයට විශාල වියදමක් පිටරට වලින්
ආනයනය කිරීමේ සිදු වෙන නිසා ඒක යෝජිතයි කියලා මම යෝජනා කරනවා. So I'm going to prove our topic. Our topic. So I'm just going to get one example. School uniform. School uniform problem. So everybody knows it. Firstly, I must say, Mr. late President, Mr. Premadasa introduced this school uniform system to Sri Lanka. Why it's been introduced? Because we assume. Actually, we don't have to assume anything. Actually, we know it, right? We know it. We know our Sri Lankan parents, they don't have money to give their children a proper education. So we think this uniform system would help them to get proper education. So that's why we have been using it so far. But new guy. So we've been just issuing clothes to students, so they can make a uniform. Okay. So now the new government, they have introduced something new, right? So it's like voucher system. So we can take the voucher system as a monetary transfer, and we just directly issuing the clothes as a material transfer. So I need to ask you from these people. So do you really think issuing the clothes could achieve the purpose of giving clothes to the children? Do you really think it could help them? I doubt on that, right? And I bet our parents, right? I'm not talking about the Colombo area students, right? They have money, they have power, and lots of things. But I'm talking about Badul, Bandarawela, Mahiyangere, the North Province. So I'm talking about them, right? So they are just talking about Colombo area students. I'm not talking about them. I'm sorry to say that. But so I say they would see this voucher. Do you really think they would see this voucher as a school uniform? I say they won't. They would see this as some coins, right? Because they would sell it. They would sell it to do their daily life, right? Because they would consider more than about living than giving education for their children. So think about them. So, and they said about the also fertilizers, right? About the kidney disease. So I need to say, so they say that giving money, it would decrease the kidney disease in the central or whatever province. So they say that. So I need to ask them. So you give money to the farmers, so they don't put money on the paddy field. They would buy fertilizers from the money given. So it is a common sense. They also use the fertilizers. The money, just issuing money doesn't say could decrease the kidney disease. So that is what I had to say. So thank you. My dear judges, my dear friends, good afternoon to you all. Nadija said something about school uniforms. But now I'm going to say something about school uniform. First, budget of 2016, government decided to provide case allowance in vouchers, case vouchers instead of school uniforms, through which we can get so many benefits. But they can say about that. First one is we can prevent low quality of. We can prevent students receiving low quality of materials. It's a very important thing. You all know in news, in previous news,
we have seen news. And other one is we can government can prevent get the commissions from middlemen. The best thing of this case allowance is, according to this case vouchers, government can able to save around 500 million rupees. We know that. Another one is we could see in past the students are being provided low quality of materials because of there is no thorough inspections. And we can say as a benefit, some grade 1 in past, some grade 1 students are being provided excessive materials, while the students in higher classes receive insufficient materials to uniforms. The last one is, I can say, under this method, parents can choose shops as they like, purchase either materials in ready-made uniforms. I'm raised my debate at this level, and I request honorable judges to recommend case allowance is better than material subsidy. අපේ ප්‍රතියෝගී පිළික විතරම අවධාරණය කරනවා. රජයේ විසින් ද්‍රව්‍යමය සහන ආධාර ලබා දෙන මුදල් සහන ආධාර ලබා දෙන එක ඵලදායී කියලා අපි කොහොමද එහෙම කියන්නේ බලමු. මෙයාලා කියනවා මේ යුනිෆෝම් දුන්නා යුනිෆෝම් දෙන්න නැතුව මේ වෙනකොට මුදල් ලබා දුන්නා මේ ගබඩා ගාස්තු ඒ වගේම ප්‍රවාහන ගාස්තු ඉතුරු වෙනවා කියලා. ඒ වුණාට මේ යුනිෆෝම් මේක දුන්නාම මුදල් සහන ආධාරය දුන්නාම මේක දෙමාපියන්ට ඒක ගන්න මේ වෙනම පිරිවැයක් දරන්න වෙනවා. ඒකත් එක්ක සලකලා බලද්දිම විශාල පිරිවැයක් ඒ වගේම දරන්න වෙනවා. නවත් මේ වෙනදා ලබා දෙන ගුණාත්මක යුතු නිලැඳුම උන්ට ලබා ගන්න බැරි මොකද ඒක දල් ප්‍රමාණය මදි. ඒ වෙනුවට උන්ට වෙනත් මුදලක් දාලා තමයි වෙනදාවත් ප්‍රමාණය ලබා ගන්න වෙන්නේ. ඒ වගේම මේ තව කෙනා මේ පිටරටට මුදල් ඇති යනවා කියලා. නමුත් පොහොර ගත්තාම අපේ රටේ නිෂ්පාදනය කරගත්තාම මේක පිටරටට ඇති යන විදිහකුත් නැහැ. නිලැඳුම අපේ රට තුලම නිපදවා ගත්තාම මේක පිටරටට ඇති යන අවස්ථාවකුත් නැහැ. ඒ වගේම තවත් අත් වශයෙන් කිව්වොත් මේ මුදල් සහන ආධාරයක් ලබා දීමේදී විවිධ පැතිකඩයන් පිළිබඳ අපිට මේ අවධානය යොමු කරන්න වෙනවා. මොකද ආදායම් මට්ටම ඒ වගේම ජනතාවගේ වෙනකුත් ඒ වගේම ඉලක්කයන් රජයේ ඉලක්කයන් ඒ වගේ සලකා බලන්න වෙනවා. එවැනි අවස්ථාවලදී ඒ වගේම මේ මුදල් සහන ආධාරය ලබා දුන්නාම මේ අවශ්‍ය දේ නැතුව වෙනත් දේවල් සඳහා වියදම් කිරීමට මේ කට්ටිය පෙළඹෙන්න පුළුවන්. එතකොට රජයේ ඉලක්ක අරුමුණු ළඟා කරගන්න අපහසු වෙනවා. ඒ වගේම මුදල් සහන ආධාරය තුළම යැපෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළම කටයුතු කරන්න පුළුවන් කිසියම් රැකියාවක නිරතවීම සහන ආධාරය තමන් අතර ලැබෙනකම් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒම නිසා ද්‍රව්‍ය සහන ආධාර ලබා දීම ඇත්ත වශයෙන්ම හොඳයි. තව එකක් තමයි මුදලේ හැමදාම සහන ආධාරය දෙන එකම ප්‍රමාණයක්. නමුත් මුදලේ කාලීනාගය එක වගේ තිබුණාට මූර්තාගේ වෙනස් වෙනවා. එතකොට ක්‍රය ශක්තිය අඩු වෙලා අර අපිට ගන්න ඕන ප්‍රමාණය ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ අතින් ගත්තහම මුදල් සහන ආධාරයට ද්‍රව්‍ය සහන ආධාරය වැදගත්. තවත් විදිහට කියනවා නම් වකුගඩු රෝගය ගැන කතා කරනවා. ඒ වගේම උන් කතා කරනවා තව මේ ඇත්තටම ගොවීන් දන්නේ මේ ඒ පිළිබඳව තවද රජයට විශාල පිළිවෙලක් දරන්න වෙනවා කියලා කියනවා මේ ද්‍රව්‍යමය සහන ආධාර සඳහා. එහෙම වෙන්නේ නැහැ මොකද රට තුලම නිපද වෙන නිසා ඒ අයට ඒක පහසුවෙන් තමන්ගේ රට තුලම සම්පත් උපයෝජනය කරලා තමන්ගේ ආර්ථික ඉලක්ක ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මුදල් සහන ආධාරයට ද්‍රව්‍ය සහන ආධාරය දැන් කියලා තමයි වෙන්නේ. දැන් ඔබලා මේ ගොඩක් තර්ක ඉදිරිපත් කරා. ඔබ කියනවා මේ එක්තරා මේ යෝජකයෙක් කියනවා කොළඹ ප්‍රදේශයේ ළමයි ගැන කතා කරනකොට එයාට බලයක් දියනවා. බලය ගැන මේ කතා කරන්නේ, එයාගේ සල්ලි ගැන මේ කතා කරන්නේ, සානාධාරය, බාහිර සානාධාරය, මුදල් සානාධාරය ගැන මේ කතා කරන්නේ. එතකොට අපි යෝජනා කරන්නේ මුදල් සානාධාර වශයෙන් ලබා දිය යුතුයි. ඔකට කියන්නේ බාහිර සානාධාර වශයෙන් ලබා දිය යුතුයි කියලා. එතකොට හිතලා බලන්න මේ මහපොළ ශිෂ්‍යාධාරය දෙන්නේ සානාධාරයක් සිට ළමයිට කරගන්න. ඒක දුන්නාම ළමයි බාණ්ඩ දුන්නා කියලා හිතන්න අපිට එන ඇඳුමේ හැම කෑල්ලක්ම රජයෙන් ලබා දෙන්න ඕනේ. වේද ප්‍රායෝගිකව මේ රටේ ඉන්න සමස්ත ජනගහන වැඩි පිරිසක් මේකේ නියෝජනය වෙනවා මේ විශ්වවිද්‍යාලවල. ඒකෝර එතන හිතලා බලන්න. එතන වැඩේ වේද වෙන්නේ නැහැ. ඊළඟ මේ පළමුදෙනෙක්දී සඳහන් කරා
මුදල් දුන්නාම මිලේ මිලේ යනවා. මුදල් දුන්නාම මිලේ මිලේ යනවා. මිලේ මිලේ යන්නේ ඒක සානාදාන වශයෙන් සමස්ත ජනගහනටම මේකෙන් දෙන්නේ දෝරාගත් පිරිසක් අරමුණු කරනවා. ඒ වගේම සමස්ත ජනගහනට අත්‍යවශ්‍ය භාණ්ඩ වලට තමයි ඒක දෙන්නේ. හිතන්නකො පාන් වල මිල අඩු කරේ නැත්නම් පාන් කෑල්ල කෑල්ල දෙන්න වෙයි. පාන් වල මිල අඩු කරන්නේ ඒ ඇයි මුදල් සානාදානකින් දෙන්නේ. නැත්නම් පාන් කෑල්ල කෑල්ල ඔක්කොලටම දෙන්න වෙයි. ඊළඟ එක තමයි අතීතයේ භාණ්ඩ හෝමාරු යුගයේ ඉඳන් මුදල් හෝමාරු යුගයට ආවා. ඒ හෝමාරු යුගයට ආවේ මුදල් වලින් කාර්යක්ෂම ඒ අවශ්‍යතාව උඹට සපුරා ගන්න පුළුවන්. මුදල් උපයෝගී කරගන්න. ඊළඟ තමයි මේ පොහොර ලංකාව නිෂ්පාදනය කරනවා. ලංකාවේ පොහොර නිෂ්පාදනය කරනවා නම් පිටරටින් ගේනවා කියලා ඔය කතාව කියන්නේ. කාබනික් පොහොර තියෙන්නේ පිටරටින් තමයි ගෙන්නන්නේ. එතකොට ඔබතුමා කිව්වා ලංකාවේ පොහොර නිෂ්පාදනය කරනවා. ලංකාවේ පොහොර නිෂ්පාදනය කරනවා නම් වක්කොඩ රෝගයක් ගැන අපි කතා කරන්නේ. බාහිර පොහොර නිෂ්පාදනය ගෙන්නලා රටේ ජනතාවට ලෙඩ රෝග වලසන්නේ ඒකට උත්තර දෙන්න. ඊළඟේ තමයි එතකොට මේ ළඟදී ලැප්ටොප් ගන්න සාමාන්‍යයෙන් දුන්නා මුදල් දුන්නේ. ලැප්ටොප් එක එක්කන අතර කෙනා දුන්නාද ඔයාලට ලැප්ටොප් එකක් මෙයාට ලැප්ටොප් එකක් එහෙම කෙනා දුන්නේ නැහැ. ඒකට ණයක් දුන්නේ. එතන සාමාන්‍යතාවයක් තියෙන්නේ. ළමයින්ට ගෙවන්න පුළුවන් කාලයක් දීලා දීර්ඝ කාලයක් දීලා ඒකට අවශ්‍ය සාමාන්‍යතාවයක් දුන්නේ. මුදල් සාමාන්‍යතාවය. එතනක් තියෙන ඒ වගේ දැන්. ඒ වගේ එතකොට මේ විදිහට බලනකොට භාණ්ඩ සාමාන්‍යතාව වශයෙන් ලබා දීම සුදුසු නැහැ අත්‍තරම. සුදුසු නැහැ. මුදල් තමයි සාමාන්‍යතාව වශයෙන් ලබා දෙන්න ඕන. බස් ගාස්තු අඩු කරන්නේ එතන මුදල් සාමාන්‍යතාව. සේවා වලට අත්‍යවශ්‍යම දෙන්න ඕනේ මුදල් සාමාන්‍යතාව. ඒකට භාණ්ඩ සාමාන්‍යතාව දෙන්න බෑ. එතකොට මම යෝජනා කරනවා පුළුවන් අපිට ඉදිරිපත් කරලා භාණ්ඩ සාමාන්‍යතාව වශයෙන් දීලා ඔක හරිය කිව්වද? දැන් බලන්න සමෘද්ධි දුන්නා. සමෘද්ධි දුන්නාට පස්සේ සමෘද්ධි නැහැ දැන්. දැන් දෙන්නේ මුදල් සාමාන්‍යතාව. පරිප්පුවල බුල්ලු, ආලවල බුල්ලු. ඒකයි එහෙම තත්ත්වයකට ඇසෙන්නේ එහෙම තත්ත්වයකට ඇදවන්නේ ඒක හරියන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. රටේ විහිද මිහිල යනවා. ඇත්තටම දැන් ඉස්සර පාවිච්චි කරපු ගබඩා වැහිලා දැන්. පාවිච්චි කරපු ගබඩා වැහිලා දැන් ඒවා ඇත්තටම නාස්ති වෙනවා. ඒවට පිළිවෙලක් වගේ දෙනවා. ඇයි මේ භාණ්ඩ සානාන්තර වශයෙන් ලබා දෙන්න කියමින්ද පොහොර ගබඩාවල් එහෙම නැතිලා යනවා. අංකොලොත් වෙනවා. ඒවට පොහොර දැන් එවන්නේ විදියක් නැහැ. රටේ නිෂ්පාදනයක් නැහැ. ඒ කලින් එව්වේ බාල පොහොර නිෂ්පාදනයක් නැහැ. ගොවියෝ කරේ මොකද කරේ? කුඹුරට කොටද? ඉතින් ඒකනේ. ඉතින් ඒකින්ද තමයි කියන්නේ මුදල් සානාන්තර වශයෙන් ලබා දීලා ඔවුන්ගේ පොහොර ලබා ගන්න විදියක් තියෙන්නත් බෑ. මුදල් සානාන්තර වශයෙන් ලබා දුන්නා. ඒකට තමයි පොහොර නිෂ්පාදනය කරන්න ඔවුන්ට දැන් තාක්ෂණික උපකරණ දීලා තියෙනවා. පොහොර හදාගන්න ක්‍රම කියලා දෙනවා. කෘෂිකර්මාන්තයට ගිහපුවම කෘෂිකර්ම පරිශන ආයතනයට ගිහිල්ලා ඔවුන්ගේ දැනුම ගහගත්තාම ඔවුන්ගේ අහලා දැනගත්තාම ඒ වගේ මධ්‍යස්ථානයකින් අපිට පුළුවන් පොහොර නිෂ්පාදනය කර ඒ විදිහට දෙනවා. දැන් කරන්නේ ගොවියෝ කරන්නේ මොකද කරන්නේ? මේ වීතික අරන් මේ පිටුරු ටික මොකද කරන්නේ? පුච්චලා දාන එක නෙමෙයි කරන්න ඕනේ. පුච්චලා දාපුවම රටේ පොහොර නැහැ. ඒවා අහකට ඇදිලා යනවා. එතකොට මොකද කරන්නේ? එතකොට මේ පිටුරු ටික ඒ මඩේ එහෙම තියන්න. එතකොට ඒක ආපහු පොරට පස්සනේ. දෙයෙන් එහෙම වෙන්නේ. එතකොට දැන් අන්න අපි ඉදිරිපත් කළා ඔයාලට කාබනික් පොහොර සම්බන්ධ කිව්ව ගැටලු. ඔබ අපි ඉදිරිපත් කරන ගැටලු වලට පිළිතුරු ඉදිරිපත් කරනවා. ඉඳලා විරුද්ධ පාර්ශ්වයේ පළවෙනි කතිකය අපිට කියනවා මේ රටේ බාල පොහොර ලබා දීමෙන් පමණක්මයි මේ වක්වාට රෝගය ඇති වෙන්නේ. ඒ වගේම ඔහු කියනවා වක්වාට රෝගය වැළැක්වීමට කරන්න ඕන කාබනික පොහොර භාවිතය. ඉතින් මම අහනවා ඔබට්ටියකින් මේ රජය මේ වෙනට වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවද මෙන්න කාබනික පොහොර මේ ලබා දීම සඳහා. ඒ කියන්නේ දැන් ලංකාවේ ගත්තොත් එහෙම බොහොම සුළු ස්ථාන ප්‍රමාණයක් තමයි කාබනික පොහොර ලබා ගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන සුළු ස්ථාන ප්‍රමාණය මේ ඉල්ලුමම මේ සපුරන්න බෑ. ඒ නිසා තමයි මේ කියන්නේ මේ මූල්‍ය සානාධාර වලට වඩා ද්‍රව්‍යමය සානාධාර වැදගත්. මොකද දැන් ඔබට්ටිය කියන විදිහට මුදල් දුන්නාට පස්සේ ඔබට රෝගය මේ නැති වෙනවා. එහෙම වෙන්න විදියක් නැහැ. මොකද මේ එන මුදල් වල වෙනද පොලේ තියෙන්නේ රසායනික පොහොර නම් අපිට ගන්න වෙන රසායනික පොහොර විතරයි. කාබනික පොහොර වලින් මොකක් හරි වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා නම් තමයි වක්‍ර රෝගය නිවාරණය කරන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි කතිකය කියනවා රජයට කොහෙන් දානවා මේ තරම් මුදල් සහනාධාර ලබා ගන්න. එතකොට මම අහන්න කැමතියි ඒ කියන්නේ රජයෙන් මෙයා අනියමින් කරන්න හදන්නේ මේ මුදල් සහනාධාර දීම මගින් රජයේ මේ සහනාධාර ඒ කියන්නේ රාජ්‍ය පිළිදම අඩු කරගන්න. ඒ කියන්නේ ඔබට කියන විදිහට
රජයේ මේ සහන ආධාර කප්පාදුවකට තමයි මේ යන්නේ. ඒ වගේම මම අහන්න කැමති රජයට කොහෙන්ද මුදල් කියන එකට ඒවා රජය අනවන බතුමන එකතු කර ගන්න මුදල් කොහෙටද යන්නේ කියලා. මොකද ඒවා ජනතාවගෙන් එකතු කර ගන්න මුදල් නම් ඒවා අපු ජනතාවට ලබා දෙන රාජ්‍ය වියදම් හැරෙනකොට ඒ වගේම දෙවන කතික ආපහු කියනවා මූල්‍යමය සහනාධාර දුන්නාට පස්සේ පිටරටට මුදල් ඇදිලා යන එක මේ වලකිනවා. ඇත්තටම මම අහනවා කොහොමද එහෙම වෙන්නේ කියලා. මොකද ශ්‍රී ලංකාවේ තම බොහෝ නිෂ්පාදනයක් සාමාන්‍ය මහාවයිගමන වශයෙන් වෙන්නේ නැතිකොට ශ්‍රී ලංකාවට බොහෝ වෙළඳ කෙරෙන්නේ පිටරට. එහෙම මේ උනාට පස්සේ මූල්‍යමය සහනාධාරයේ අරහා ලැබෙන මුදල් වලින් වෙළඳ පොලින් මේ ගොවියා ලබා ගන්න ඒ පිටරටින් වෙන මුදල්. ඒ කියන්නේ කොහොම වුණත් පිටරටක මුදල් ඇදලා යන එක වෙනවා. ඒ නිසා එයාගේ තර්කය එහෙම සිදු වෙනවා. ඒ වගේම තුන්වෙනි කතිකය කියනවා රාජ්‍යමය සානාධාරයේ ඉන්නාට පස්සේ පාසල් දරුවන්ට ලැබෙන්නේ 12 යුනිෆෝම් රෙදි කියලා. ඉතින් එතන මම අහනවා කාටද වැරද්ද කියලා. මොකද රජය විසින් තමයි මේ ටෙන්ඩර් ගඳවලා මේ යුනිෆෝම් රෙදි ගෙන්නන්නේ. එතකොට රජය මේ එතන තියෙන ප්‍රශ්නය ගැන බලා ගන්න ඕනේ. එතකොට රජයෙන් ලබා දෙන සුළු මුදලින් කොහොමද යුනිෆෝම් එක ගන්න කියලා මම පොඩ්ඩක් අහන්න කැමතියි. මොකද රුපියල් 400 ගණන් මුදලකින් වර්තමාන තත්ත්වය අනුව වර්තමාන මුදල විලත් අනුව සාමාන්‍ය ප්‍රමාණවත් අනුව මුදල් රෙදි ගැනීමට හැකියාවක් තියෙනවා කියලා අහනවා කැමතියි. ඒ වගේම සුමන් සහෝදරයා ඔබ කියනවා ලැප්ටොප් ගන්න ණය දෙනවා. ඔබම හොඳට අඳුරනවා ඇති. සහනාධාරයකයි ණයකයි තියෙන වෙනස. සහනාධාරයයි ණයකයි අතර තියෙන වෙනස කියන්නේ ණය අනිවාර්යෙන් අපිට ගෙවන්න වෙනවා. නමුත් සහනාධාරය අපිට ගෙවන්නේ නැහැ. ඒ නිසා ඔබේ තරකයට all right, as regards to the theme that weightlessness subsidiary converts to allowance. From the budget 2016, government decided to convert fertilizer subsidy into an allowance of 25,000. This decision has been widely criticized and it includes farmers. However, the government has claimed that the contribution made by the agriculture sector towards the country's economic decline during the past few years. According to the statistics, by 2014, the contribution of agriculture in the economy was only 10%. It was stressed that since the amount of harvest received from 1 hectare is low, so Sri Lanka is unable to compete and face the competition in the international market. And the good point and second point is increasing number of kidney diseases. That is, excessive use of chemical fertilizers is behind the increasing number of kidney disease in areas where paddy fish is cultivated. Accordingly, it is said that a majority of environmental issues such as water pollution is caused due to the excessive use of chemical fertilizers. In previous time, by providing low quality of fertilizers, farmers compelled to pay 500 for fertilizer due to additional charge of 150 for insurance. And our other party said that government couldn't ensure that the money goes to good way. That means it doesn't use to proper way. But it does, in fact, it doesn't matter whether giving fertilizer or money, because the problems is equal to both two ways, right? And secondly, as my party said, we now only concerned about Colombo district, right? We also concerned about all the island wide, and the government didn't concern about only the Colombo district, and it won. And it's very easy to keep the vouchers, but think about fertilizers. Think about the time, the flood time, right? So in that time, you couldn't keep all the bags, the sacks of urea, the fertilizers. It's very difficult to keep safely for poor farmers. So it's make additional barrier to poor farmers, and not all the lands are suitable for all the agriculture. So if a government give only a certain fertilizer to all the land, it doesn't suit. But when giving the money, the farmers has the option to choose
whether the fertilizer is good for our lands, and they can buy from the best shops. As a teammate, we give our evidence proposal for continue with material subsidy. When government continue material subsidy, their social benefits is greater than social cost. As government is a representative of people, they need to consider whether the system is good for people rather than it give profit or reduce cost. The cash transfer on account usually goes and used on these basic facilities, leaving the people with poor health and medical aids. These things has a direct impact on the manpower, which affect the production and economic growth of the country. On the contrary, has transfer mostly goes to the alcoholism and leaves the family economically backward. People fail to fulfill the main requirements and try to consolidate the wealth for the less meaningful purpose. Also, the cash transfer make people lazy. They fail to attempt work hard and earn more in the fear of the losing their cash transfer. This laziness and cunning behavior indirectly affects the growth of nation as well. Hence, the subsidy would be ideal form of help to the needy people, which will also help to the development of the nation. If we take voucher system for uniform material, the system is not properly implemented. It creates pressure for parents, principals, also teachers. It creates extra cost for the parents. If we take voucher for fertilizer, the amount it was not enough, and also it have more the formalities to get the voucher. Also, they can spend it for other purpose. So, House of members, judges and the members of opposition group of the government should stop the cash transfers and continue with the material subsidy.